අයිබෝන් එක්වන අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමපර ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 8 සමගින්. අද Live at 8 සමගින් ඔබ හමුවන මම චවිකා ගුණසේකර. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. රටකි දැයකි ලොවකි ඇය තේමා කරගනිමින් රටපුරා කාන්තා දින සැමරුම්. වල් සපුගල කාන්තාවන් දෙදෙනෙක් මාරාන්තික උපවාසයක. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංශෝධිත යෝජනාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලේට. අපි දන්න සත්‍යය මොකක්ද කියන ඉතින් සත්‍යය ජයගත යුතුයි. තරුණියගේ හිස සොයා 8 වන දිනටත් මෙහියුම්. බඩල් කුඹුරින් අලුත් හෝඩුවාවක්. අශෝක් අබේසිංහට හෙට දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක්. බඩු මිල ගැන ඇමති බන්දුලගේ ප්‍රතිචාරය. ඉතින් සතුසට යන්න ඕනේ සම්පකාරයට යන්න. මොකද නැත්තේ බඩු මත්තක දැන් එන්න මේ කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. නිහඬ උණු කවි බණ ස්වරයා. සවනය කළ යුතුය බණ පිරිසිදුව සිත. දියණියක යෙහෙලියක මවක පමණක් නොව මිත්තණියකගේද වූ විවිධ භූමිකාවන්ගෙන් ලොව යහපත වෙනුවෙන් අසීමිත කැපකිරීමක නිරත වන කාන්තාව ගැන මුළු මහත් ලෝකයම කතා කරන දවසක් අද. ජගත් කාන්තා දිනයේදී අපි ඔබට මේ කියන්න යන්නේ දහසකුත් බාධා මැද දෙරියෙන් සිය දිව්‍ය ජයගත් අපේම සහෝදරියක් ගැන. අහන්න දකින්න මේ කතාව කාන්තා ඔබට සැබෑ ආදර්ශයක් වේවි. අනුෂා ප්‍රියන්තේ මහභාගයේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්. පැවති අගහිඟතා මතයේ ඇයට සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අවැසි පහසුකම් නොතිබුණත් ඇය සිය ඉලක්කයන් කරා යාමට ගත් උත්සාහය අත්හැරියේ නැහැ. මම ඉගෙන නෑ මං ගම්බද ප්‍රදේශයක තමයි. ඉතින් මට හිතුණා මේ වගේ දෙයක් කරගත්තොත් මගේ දෙමව්පියන්ටත් සහෝදරයන්ටත් ඕන කෙනෙකුට මට සලක ගන්න පුළුවන් කියන එක. අපේ මාමා කෙනෙක්ගෙන් තමයි මේක පුරුදු වුණේ. ඊට පස්සේ මං අවුරුදු 19 තමයි කොළඹට ආවේ. කැලණියෙන් මාසයක් විතර එක්කෙනෙක් ළඟ වැඩ කරා. ඊට පස්සේ එයා ළඟ වැඩ කර කර ඉන්න ගමන් මට හිතුණා මේක මටම කරගෙන යන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ඉතින් මම මේක තනියම කරගෙන ගියා. මට අවුරුදු දැන් 37ක්. මං අවුරුදු 19 ඉඳලා මේක කරනවා. වයස අවුරුදු 19 පටන් ඇය සිව්මැලි අත්වලට යතු කැටය හා නියනයි. එදා පටන් ඇය සිය ජීවිකාව ගෙන ගියේ වඩු කර්මාන්තය සමග. වහලවල් උළුහෝ ජනෙල් පැන්ට්‍රිකා බටන් වඩු වැඩ සියල්ලම කරනවා. ගොඩක් දුරට කියන්නේ වඩ්ඩි කියලා මට කියන්නේ. ඉතින් මට මුකුත් මිනිසුන්ට කියන්නත් බෑ. ඉතින් මගේ ජොබ් එක හැටියට තමයි මට මේ මිනිස්සු එයාගේ විදිහට කියන්නේ. දැන් බැඳලා බබා ඉන්නවා. එයාගේ රාජකාරිය ඔක්කොම කරනවා. ඒක කරන ගමන් ඉතින් මේකත් කරනවා. ඉස්සලාම මේ වඩු මැෂින් එකක් ගත්තේ මේ වැලිගොඩ දාලා ඉන්දියාප්ප තම්බලා. ඉතින් ඒක ඉස්සලාම මම ඇඳන් හැදිලි සීට් වලට මැෂින් එකෙන්ම කඳන් ගෙනල්ලා ඉරාගෙන මේ වගේ කරේ මම ගොඩාක් දුක් විඳා. මට ගොඩක් මාසාව තිබ්බේ අපේ අම්මා තාත්තා දුප්පත්. ඒ මිනිස්සුන් ඉතින් අපිට දැන් දුක් මාන්සිලා කන්න පොඩි හම්බ කරලා දීලා තියෙනවනේ. ඉතින් අපි බැලී ඉතින් අපේ අම්මා තාත්තා ඉතින් සැපෙන් තියන්න තමයි ඉතින් දැන් මම අද හොඳ තැනක ඉන්නවා ඉතින්. දැන් සතුටුයි. මගේ යටතේ දැන් 8 දෙනෙක් විතර සේවය කරනවා දැන්. මට හොඳ මහත්තයෙක් හම්බෙලා ඉන්නවා. මහත්තයාත් ගොඩක් උදව් කරනවා. කන බොන දේ වුණත් එයාට කිව්වොත් හදන්න කියලා එයා හදලා කරලා දෙනවා. ඇත්තටම දැන් සමහර කට්ටිය කැමති නැතුව ඇති. අපි දස් දෙක නානවා ලී කුඩු එහෙම කියලා. එහෙම නෑ. පිරිමින්ට විතර නෙමෙයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතර ශක්තිය ගත්තම ඕන දෙයක් කරන්න පුළුවන්. දහසකුත් බාධා පැමිණෙන විට ජීවිතයෙන් පලා යාමට තැත් කරන ඇතැම් තාරුණ්‍යයේ ජීවිත අතර අනුෂා සිය දිවිය ජයගන්නට සිදු කළ දහසකුත් කැපකිරීම් ගැන අද අපට පැවසුවේ සිය වත සැරසූ සුන්දර සිනහවද සමගින්. අද කාන්තා දිනේද කියලාවත් දන්නේ නැහැ මම. මම කියන්නේ සෑම කාන්තාවකටම අපි මං වගේ ධෛර්යමත් කාන්තාව වෙලා හොඳට වැඩපොළ කරගෙන මේ වගේ දියුණු වෙන්න කියලා. සුවර්ණාය ගැනත් හරි සතුටුයි ඉතින්. සුවර්ණාය ඒකට ගොඩක් ස්තුති ගොඩක් පින් කියන්න තමයි තියෙන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් මෙරට මෙන්ම ලොව පුරාද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. 1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවති පාගමනකින් පසු පළමුවරට කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරුණා. පසුව ඒ ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් වූයේ 1975 වසරේදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේද එය නිල වශයෙන් පිළිගත් අතර ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙසද අද දිනය නම් කර තිබෙනවා. බොහෝ රටවල මෙන්ම මෙරටද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. මෙවර හිතේමා වන්නේ රටකි දැයකි ලොවකි ඇය යන්නයි. මේ අතර අදට එදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය ඒ රට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකය බවයි. ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇති බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්. කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ ආර්ථික දායකත්ව ප්‍රවර්ධනයට ප්‍රතිඥා දී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එහි සඳහන් අටවැදෑරුම් ක්‍රියාමාර්ග මේ වන විට යථාර්ථයක් බවට පත්වමින් නැති බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ලොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනක් සැමරීමට ලක්වද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙනස් විය යුතු බව තම විශ්වාසය බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැලකීම රජයක් ලෙස තරයේ හෙලා දකින බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. අතීතයේ විහාර මහදේවියගෙන්ද නූතනයේ ලෝ ප්‍රථම අගමැතිනි සිරිමාව් බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශයෙන්ද ශ්‍රී ලංකේ කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලෝටම විදහාපාන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තා දින පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ගෘහණියක මවක බිරිඳක මිත්තණියක ලෙස පවුල තුළ සිය කාර්යභාරය ඉටු කරන කාන්තාව ඉන් ඔබ්බට ගොස් ලෝකයේ අඩක් දරා සිටිනවා පමණක් නොව එහි පැවැත්ම උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. සාක්ෂරතාවෙන් මෙන්ම ආයු අපේක්ෂාවෙන්ද පුරුෂයා ඉක්මවා ඉදිරියට පැමිණ සිටින ලාංකේය කාන්තාව නන්විධ ක්ෂේත්‍රයන්හි පෙරට පැමිණ ඇතත් ඇයට ඇති ඇගීම ඉතා කනගාටුදායක තත්ත්වයක පවතින බව විපක්ෂ නායකවරයා සිය කාන්තා දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයින පුරා තවත් උත්සව රැසක් සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුණනැන බල සහිත ළමා පරපුරක් බිහි කිරීම වෙනුවෙන් යහපත් දෙමාපිය භාවය ඇති කිරීම සඳහා සංවිධානය කළ අම්මාවරුණේ වැඩසටහන අද පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගයේ සංවිධානය කළ උත්සවයක් තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කාන්තා සංවර්ධනය ආරක්ෂාව කේන්ද්‍ර කරගත් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එක්සත් ලක්වනිතා පෙරමුණ සංවිධානය කළ කාන්තා දින සැමරුම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වීමට පැමිණි පිරිස් පිටකොට්ටේ නගර මැදිහේ සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ වෙත පාගමනින් පැමිණියා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කාන්තා මන්ත්‍රීවරයන් 98 දෙනෙකුගේ අයිතිය නැති කරලා තියෙනවා අද මේ රැස්වීමේ. යෝජිත හම්බන්තොට වන අලි රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරිය වැව වල්සපුගල ගොවීන් දෙවන වරටත් ආරම්භ කළ මාරාන්තික උපවාසයට කාන්තා දිනය යෙදී ඇති අද දිනේ කාන්තාවන් දෙදෙනෙකුද එක් වුණා. මේ අතර නිදහස උදෙසා කාන්තා වූ සංවිධානය මර්ධානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා අද දහවල් පාගමනක නිරත වුණා. එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට තරමක උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවයේ ඇගැයීම සඳහා සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර ආයතනයේදී පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. වර්තමානයේ සමාජ ජාල ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ සමාජයට විශාල මෙහෙවරක් කරන කාන්තාවන් අට මඩ ප්‍රහාර එල්ල කිරීම
ඉතාමත්ම සුලභ දර්ශනයක් වෙලා තියෙනවා. රජයක් වශයෙන් අප ඉතාමත් වගකීමකින් එවන් අවස්ථාවලදී ක්ෂණිකව අවශ්‍ය පරිදි තීරණ ගැනීමට නිරන්තරයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන බවත් ඔබ හමුවේ මතක් කර සිටීමට කැමැතියි. 118 කියන දුරකථන අංකය අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒ කාන්තාවන්ට මොන විදිහ හෝ අතවරයක් වෙනවා නම් ඒකට කියන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙනවා. අදත් ඒ ගැන අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ සංශෝධිත යෝජනාවක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීම හේතුවෙන්. බ්‍රිතාන්‍ය කැනඩාව ජර්මනිය මොන්ටිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් 46 වෙනි මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරුණා. ඊට ශ්‍රී ලංකාවෙන් දැඩි විරෝධයක් එල්ලවීම නිසා තවත් සංශෝධිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කළා. කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේ පසුගියදා ආරම්භ වූ අතර එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතීත්වයේ පළ කළා. චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව හා රුසියාවද එලෙස ශ්‍රී ලංකාවට සහාය දැක් වූ රටවල් අතර වනවා. ද්‍රවිඩ ඩයස්පෝරාව අත්සන් 13500ක් එකතු කරගෙන විදේශ රටවල ඉන්න අය ශ්‍රී ලංකාවේ යුද අපරාධ කරලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය අරහා ඒගොල්ලෝ බැලුවා මෙන්න මේ කවුන්සිලයට ගිහින්. නමුත් ඊයේ දිනේදී මහා බ්‍රිතාන්‍ය මේක ඉවතට දැම්මා. කෙසේ වෙතත් කරුණු 16කින් යුත් ඔවුන් සැකසූ සංශෝධිත වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා. මේ යෝජනාවේ කරුණු 16ක් තියෙනවා. අලුත් ඒවා නෙමෙයි. අර කලින් මිෂෙල් බැච්ලේ මැතිණියන ඉදිරිපත් කර වාර්තාවමම තමයි පොඩක් වචන එහා මෙහා ගිහිල්ලා තියෙන්නේ. 31 යෝජනාව අයින් කළානේ. 31 යෝජනාව ගැන මේ වාර්තාවේ මේ එන යෝජනාවේ පැහැදිලිව සඳහන්. ඒ වගේම වැදගත් කාරණයක් තමයි දැන් මෙතන පැහැදිලිවම කතා කරන්නේ මොකද්ද? පැහැදිලිවම කතා කරන්නේ මේ යුද හමුදාව යුද අපරාධ කරලා. දැන් ළමා සොල්දාදුව පුහුණු කරේ කවුද? කාන්තා LTT කියලා නායකත්වය දුන්නේ කවුද? ඇඩලා බාලසිංහ. එතුමිය ලන්ඩන් වල යහතින් ඉන්නවා. මේ අතර ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් වූ කමාන්ඩෝ සෙබළුකුගේ මංගල උත්සවයක් අද ගණේ මුල්ලේදී පැවැත්වුණා. ඔහු තුවාල ලබා ඇත්තේ අවසන් සටන පැවති ප්‍රදේශයේදී දෙමළ ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා කළ සටනකදී. ආරක්ෂක මාර්ගයක බලන නිසා යුද හමුදාදී තුනි ජනරාල් ශවීන සිල්වා මෙතුමා අපේ යුද හමුදාදී තුනි ජනරාල් ශවීන සිල්වා මෙතුමා අමතක කරන්නේ මනා යුවතරක් සුබතලා ජීවාදේ සුභාශිෂණ ශාල හඬක් නගනවා සමහර රටවල් මේ සම්බන්ධයෙන්. අපි තමයි දන්නේ අපි මොනතරම් මානුෂීය විදියටද මෙම ක්‍රියාන්විතය කරේ කියලා. අපිට නැත්තම් 19 මැදිදා කලින් වුණත් අපිට යුද්ධ කරන්න ඉවර කරන්න අවස්ථාවක් තිබ්බා. අපි එසේ නොවුණා නම් අපි දන්නවා සත්‍ය මොකක්ද කියන්නේ. ඉතින් සත්‍ය ජයගත යුතුයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී හෝ අනාගතයේදී ඔය අපිට විරුද්ධව කටයුතු කරන සංවිධාන විශේෂයෙන්ම සමහර මුදලට යටත් වෙලා ඉන්න සංවිධාන මේ ආකාරයෙන් කටයුතු කරනවා. අවාසනාවකට සමහර ශ්‍රී ලංකාවෙත් එවැනි සංවිධාන සහ පුද්ගලයන් අපි දකිනවා. ඉතින් ඔවුන්ට අනාගතයේදී හෝ ඔවුන්ගේ නුවණ පහළ වෙලා ඔවුන්ට මේ රටේ හමුදාව කරපු ක්‍රියාවලියේ වටිනාකම දැන්ටවත් පහළ වෙලා නැත්නම් බුද්ධිය ඇවිල්ලා නැත්නම් ඉදිරියේදීවත් ඒ බුද්ධිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ කට්ටිය. පාස්කු කොමිෂන් වාර්තාවෙන් බෞද්ධ සමාජයට වූ හානිය පිළිබඳව රජය දැනුවත් කරමින් ත්‍රිනිකායික මහනාහිමියන්ගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස ඒකාබද්ධ භික්ෂු පෙරමුණ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එම පෙරමුණේ භික්ෂුන් වහන්සේ පිරිසක් මෙම ඉල්ලීම සිදු කළේ අද අස්කිරි මහනාහිමියන් බැහැ දකිමින්. පාස්කු කමිෂන් වාර්තාවෙන් බෞද්ධ සමාජයට වූ හානිය පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේ අද අස්කිරි මහා විහාරයේදී අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදුටුවා. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ද එක්ව සිටියා. මේක අවසාන වශයෙන් බෞද්ධ සංවිධාන පහන කරන්න සංඝාර හඳුනන ඍජුවම නඩු දාන්න කියන මේ බෞද්ධයන් කලාපයන්ට තමයි මේක වැඩි ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නේ.
එක පැත්තකින් අපි ඉල්ලනවා දැන් කාඩිනල් එක පැත්තකින් විරෝධතාවයක් දක්වන යනවා. ඒක ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රටක් හැටියට අපිට හොඳ එකක් නෙවෙයි මානවය. එයා ධර්ම ස්ථාවරය. ඒකත් එක්ක අපි ඉල්ලා හිටනවා අපේ මූලස්ථාන වලින් ඒකාබද්ධව මානවය ගන්න පොලිස් සභාවක් කරලා රජයේ මේක නියම මඟ පෙන්වීමක් පාරිභෝගික කටයුතු පිළිබඳව දක්වන්න කියලා. මේ පිළිබඳව බෞද්ධ උපදේශක සභාවේදී ගල්ලාත්තුම සඳහන් කළා. අපි අපේක්ෂා කරන දේ නෙවෙයි මේ කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ. ඒක නාසාර හාමුදුරුවෝ දත්තඩම් කොට ගන්න කියන වගේ අදහසක් තිබෙන්නේ. ඒ කිස්සේ අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක තුමා ප්‍රකාශ කළා පැහැදිලිව. අපි ඒ කලු ඉදිරිදා දවසක් හැටියට නම් කිරීම පිළිබඳ අපි අදහස් කළේ යම් කිසි අයුක්තයක් අසාධාරණයක් සිද්ධ වුණා නම් ජනතාවට ඒ අන්‍යාගමික පිරිසට අපේ සහෝදර පිරිසක් හැටියට අපි ඒ වෙනුවෙන් මේ සිටින්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන රැලි ඒවා බලවේග ඉස්මතු කරගන්නට දායකත්වයක් ඉස්සේ මහා සංඝරත්නය හැටියට අපි ලබා දෙන්නේ. මෙහිදී ඒකාබද්ධ භික්ෂු පෙරමුණ සකස් කළ ලිපියක්ද අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානායමයන්ට පිළිගැන්වුවා. අනතුරු ඒකාබද්ධ භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේ අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ද බැහැදුටුවා. සත්‍යග්‍රහයකින් අපි ආරම්භ කරනවා මේ වැඩපිළිවෙල. දිස්ත්‍රික්කයක් පාසා ගිහිල්ලා තවශයෙන්ම යුගකාර්යයක් හැටියට සලකලා මේ ඉස්ලාම් මන්තවාදය නිසා මේ රට වැටුණු විපතින් ගොඩ ගැනීමට ඒ හේතුවම සම්පත්තියක් කරගෙන සමස්ත සංඝ සමාජය දැනුම්වත් කරලා අවදියෙන් තබලා මේ අන්තවාදී උවදුර පරාජය කිරීමට අපි පෙරමුණ ගන්නවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දිනේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනේ නිශ්ශංක සේනාධිපති මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි. සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වුණා. හිතන්න ඕගලන්ට එළිවේ පාස්කු ප්‍රශ්නේ කවුද කෙරුවේ කියලා. පාස්කු ප්‍රහාරය කෙරුවේ ගෝඨාභයයි බැසිල්ලා එකතු වෙලා. ඒකට සල්ලි දුන්නේ නිස්සංක සේනාධිපති. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. එම පැමිණිල්ල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද දිනේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එම පැමිණිල්ලට අනුව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අශෝක් අබේසිංහ මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ඔහු අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ නැහැ. ඒ වගේම එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හෙට දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 6 වගන්තිය අනුව නිවේදනයක් යවා තිබෙනවා. ඒ අනුව හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේදී නිශ්ශංක සේනාධිපති නැමැති අය විසින් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එහි නායකයින්ට මෙහි වගකීමක් තියෙන බවට මේ කියන බංකොලොත් ප්‍රකාශය සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට ඒ සමගි ජන බලවේගයේ තියෙන බංකොලොත් භාවය සම්බන්ධයෙන් කනගාටු වෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ විමර්ශන පිළිබඳව සියලුම තොරතුරු දෙන්නේ නැති තත්වයකට අදපත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ එක තොරතුරු ඒ වගේම කටකතා ඒ වගේම යම් දේශපාලන නායකයන්ගේ ප්‍රකාශ අද වෙනකොට මේ සමාජය තුල සැරිසරන්න පටන් ගන්න තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තරම්ම තොරතුරු අශෝක අබේසිංහ මන්ත්‍රීවරයාට තිබ්බනම් මම දන්නේ නැහැ මේ පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා ඇයි මේ තොරතුරු සංගවාගෙන සිටියේ කියලා. මේකේ දේශපාලන වාසිය ලබා ගත්තේ කවුද? ඇයි මේක වහන්නේ? ආණ්ඩුව තුල තව ඩීල් මොකක් හරි තියනවද? මොකද ඒ ඩීල් එක? යහපාලන රජය කරපු වැරදි අමතක කරලා මේ ආණ්ඩුව පිටපටවන යනවා කියන්නේ ඉතින් ඒක මහා බරපතල වරදක්. ඒ වෙලුම් 22 ජනාධිපති කාර්යාලයේ ලොක් කරලා සේෆ් එක දාලා තියෙනවා නම් ඒවා
තමයි නම් තියෙන්නේ වැදගත් කාරණා. නීතිපතිවරයාටනේ නඩු දාන්න පුළුවන්. නැතුව දේශපාලනඥයෙක් එක කරන්න බෑ. එයාගෙනුත් කටුත්තර අරගෙන මෙයා ඇත්ත ප්‍රකාශයක් කරලා තියෙනවද බොරු නම් ඔහුටත් දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඇත්තටම මේ පිළිබඳව නීතිපති කටයුතු කරන්න ඕනේ. මෙරටට ගෙනීම තහනම් කර ඇති කහ ඇතුළු පාරිභෝගික භාණ්ඩ යලි ආනයනය කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා එම කරුණු අනාවරණ කළා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය මාසයේදී වහා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ගණන් පහත හෙළනු ලැබුවා. ඒ අනුව අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස්ස සහ සමූපකාර වෙළඳසැල් වලින් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමේ හැකියාව සලසා තිබුණා. මිල ගණන් පහත හෙළනු ලැබූ භාණ්ඩ එලෙසින්ම ලබා ගැනීමේ හැකියාව පවතින්නේද යන්න පිළිබඳව අද උදෑසන පත්තරේ වැඩසටහනින්ද අප සොයා බැලුවා. ඒ වගේම සතොස්සේ ප්‍රායෝගික තත්ත්වය කොහමද අපි ඒකත් විමසුවා. සවිස්තර වාර්තාවකට දැන් යනවා මෙන්න. තියෙනවා කියන ඒ උනාට නෑ නේ. රතු හරියට දෙන්නෙත් නෑ මම. රජයේ කියන සහතික මිලටම තියෙනවා මම. ඔක සෑම බඩු ඔක්කොම අඩුවෙන් තමයි ගන්නේ. කඩවල ඉන්න ගණන් වැඩි. සතුට සෑහෙන සෙනගක් ඉන්නවා කඩවලට වැඩි. ඉල්ලුම වැඩි හින්දා සැපයුම දෙන්න අමාරු හින්දා ටිකක් බඩු අඩුයි. සාමාන්‍යයෙන් අඩු තමයි. අතරම හොඳයි. ඉතින් මේ ගොක් වෙලාවට සාමාන්‍ය මිනිසුන්ට ඒකේ වටිනාකමක් තියෙනවානේ. මේ අතර වෙළඳ අමාත්‍යවරයා අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ ලෝක ආර්ථික අර්බුදය මෙරට භාණ්ඩ මිල ගණන් වලටද ඍජුව බලපාන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටින අවස්ථාවේ ඔහු පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. මුතුවද අපි ගිය හොයලා බැලුවා. ආනයන කරන මණ්ඩල මුංගට කිසිම තැනක නැහැ. වගේ අපි ඒකට වෙන ප්‍රතිපත්තියන්නේ කවුපි කඩන මුංගට ගෙන්නන එක තරම් ගන්න. ඒක විදේශ ගෝවියගේ පැත්තේ හිට ගන්න පුරුදු වෙන්න එපා. ඒක ප්‍රතිපත්තියක්. කහ ගෙන්නන්න දෙන්නේ නැහැ කීයට ගියත්. එතනට ලෑස්ති වෙන්න එපා. මොකද ඒක වැරද්දක්. ඒක වැඩි වුණාට කරන්න දෙයක් නැහැ. 5000 6000 ඔව් ඒක ප්‍රතිපත්තියනේ. ඒක ටික දවසක් උහුලගෙන ඉන්න ඕනේ. ඒ කහ නැතුව කවුරුත් ජනතාව මැරිලා නැහැ. ඉතින් සතොසට යන්න ඕනේ සම්පකාරයට යන්න. මොකද නැත්තේ බඩු ඒ මාත් එක දැන් යන්න. මේ කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා මේ තියෙන ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් එකක් ඕන නම් කාත් එක්ක හරි කොන්ත්‍රාත් එක්ක කරන්න. අමාදහර යුගාසන කවිබන දේශනාවෙන් දයක් හැඳිනගත් කාව්‍ය විශාරද පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේ අද අපවත් වුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ අවස්ථාවේ උන්වහන්සේ අපවත් වී තිබෙනවා. සේදවත්ත ශ්‍රී නවලෝක විහාරාධිපතිව වැඩවිසූ ශාස්ත්‍රපති පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. එහිදී උන්වහන්සේ අපවත් වී තිබෙනවා. පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන්ගේ දේහය PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබුණු පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 2007 වර්ෂයේ එනම් මීට වසර 14කට පෙර ස්වර්ණවාහිනී පෝදා අමාදහර යුගාසන කාව්‍යමය දේශනාව ඇරඹි මොහොතේ පටන් පසුගිය නවම් පොහෝ දිනේ දක්වාම උන්වහන්සේ නොකඩවා කාව්‍යමය දේශනාව වෙනුවෙන් වැඩම කරවනු ලැබුවා. කවිබන හාමුදුරුව නමින් බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත වූ උන්වහන්සේ බුදුබණ සුමට වහරින් කවිබන කොට දේශනා කරන්නට යෙදුණා. පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේ ස්වර්ණ වාහිනිය කේන්ද්‍ර කරගනිමින් දියත්වන සියලු ආගමික හා සමාජීය මේවරයන්හිදී අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් නිරන්තරයෙන්ම ස්වර්ණ වාහිනී සහෘදීන් සමීපයේම රැඳී සිටීමේ නමක්. පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හදිසි අභාවය සම්බුද්ධ ශාසනයට සුවිශාල පාඩුවක්. උන්වහන්සේ ජනප්‍රිය කාව්‍යමය ධර්මදේශකයෙක් හැටියට අපේ රටේ නම් දිනාගත්තු භික්ෂුන් වහන්සේ නමක්. විශේෂයෙන්ම ස්වර්ණවාහිනී අමාදහර වැඩසටහන මුල් කරගෙන මුළුමහත් ලංකාවේ පමණක් නෙමේ ලෝකයේ බොහෝ බෞද්ධයන් අතර ගෞරවයට පත්වෙච්ච කරුණක්.
උන්වහන්සේ පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවිනාධිපතින් වහන්සේ හැටියට අවසාන වශයෙන් සේවය කළා වගේම උන්වහන්සේ විශ්‍රාම ගත්තෙත් පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවිනාධිපතින් වහන්සේ හැටියට. උන්වහන්සේගේ අපවත් වීම සමස්ත සම්බුද්ධ ශාසනයටම අතිශය පාඩුවක් හැටියට අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. අමාධාරින් සියල් දනන් වෙත බුදුබණ කවිබණ සරින් වැහැරූ පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන්ට නිර්වාණය සාක්ෂාත් වේවා. ඔබ නැවතත් ලයිව් එඩේට් සමගයි. මෞබිම රනින් සරසන්නට සැරසෙන දිරිය දිනයක් ගැනයි මේ තොරතුරු. රිච්බරි මෞබිමට විරේක්. දකුණු ආසියාවේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස කිරුණු වළඳා මෞබිම රනින් සැරසූ අමාෂාද සිල්වා. මෞබිමට වීරයෙක්. මම ඇත්තටම අද මෙතන ඉන්නේ ගෙදරින් ලැබෙන සහයෝගය හින්දා මට මගේ ක්‍රීඩා ජීවිතේට ලොකුම ශක්තිය තමයි යාලා 100 එකේ සවුත් ඒෂියන් ජූනියර් චැම්පියන්ෂිප් එකේ ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. ඒ වගේම 200 එකේ ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. ජෝන් ටාබට් තරඟාවලියට මම 2016 විතර ඉඳලා සහභාගී වෙලා තියෙනවා. තරඟාවලියේදී ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් මෙඩල් දිනාගෙන තියෙනවා. රිස්බරි ආයතනයෙන් ලබා දෙන අනුග්‍රහය මම මගේ ක්‍රීඩා දිවියට ශක්තියක් කරගෙන නිවැරදිව පුහුණුවීම් කරලා අනාගතයේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් මෙඩලයක් අනිවාර්යෙන් ගේන. රිච්බරි මෞබිමට විරේක්. මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යයන කටයුතු ලබන 15 වෙනිදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ සමගින් අපේ දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට ශ්‍රී රාත්‍රියක්.